සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක සදහැවත් පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කරන්නට යෙදුන මහත් වූ ධර්මස්කන්ධයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවකින් ඊ타ම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරින් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් තම තමන්ගේ ජීවිත කාලය තුල මෙතෙක් සිදු කරගත්ත
සියලුම කුසල ධර්මයන්ගේ ආනිසංසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බාල කියන වර්ගයේ සඳහන් වෙන පළවෙනි ගාථා රතනය. අනුවණයනට සසර බොහෝම දිගයි. කොසල් මහරජුරුව මූලික කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රතනයේ දේශනා කොට වදාලා. මේ ගාථා රතනයේ දේශනා කරන කාලේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ සවැත් නුවර ජේතවනාරාමේ. ගාථා රතනයේ තමයි දීඝා ජාගරතෝ රත්ති දීඝං සන්තස්ස යෝජනං දීඝෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. මේ ගාථා රත්නයේ සරල තේරුම නිදි මරන්නාට රාත්‍රිය බොහොම දිගයි. ගමන් විඩා ඇති පුද්ගලයාට යොදුන බොහොම දිගයි. අඥාන පුද්ගලයාට සසර බොහොම දිගයි. පින්නතුනි, මේ ගාථා රතනයේ දේශනා කිරීමේ මූලික හේතුව අපේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න වෙලාවේ කොසල් මහරජුරුව මූලික කරගෙනයි මේ ගාථා රතනයේ දේශනා කළේ කියලා අපි මුලින් සිහිපත් කරන්න යෙදුණා. කොසල් මහරජුරුව කියලා කියන්නේ බොහෝම සැප සම්පත් වින්ද එදා කාලේ ජීවත් වෙච්ච ඉතා ප්‍රතාපවත් රජ කෙනෙක්. ජම්බුද්වීපේ මහා සටන්කරුවන් අතර එක්කෙනෙක් කොසල් රජුරුව. මහා පුදුම කාය ශක්තියක් තිබුණ කෙනෙක්. ඒ වගේම පස්සේ කාලේ මහා නුවණක් තිබුණ කෙනෙක්. ශාසනය පිළිබඳව අසීමිත ගෞරවයකින් කටයුතු කරපු කෙනෙක්. කොසල් මහරජුරුව බොහෝම සුවසේ ජීවත් වුණා වගේම කොසල් මහරජුරුව භාග්‍යතුන් වහන්සේට ඉතා සමීප කෙනෙක් බවට පත් වෙලත් හිටියා. එක දවසක් කොසල් රජුරුව මනාව සැරසිලා ඇතෙකි පුටේ නැගලා තමන්ගේ රටේ ඒ නගරවල සංචාරය කරන්න ගමන් පිටත් වුණා. රජුරුව මගට බැස්සහම රජු දැක බලා ගන්න ලක්ෂ ගණන් පිරිස් මග දෙපස රැස් වෙනවා. අදත් පින්නතුනි එහෙමනේ. රාජ්‍ය නායකයෙක්, විශේෂයෙන් ජනාධිපතිවරයෙක්, අගමැතිවරයෙක් අහවල් තැනට අද එනවා කියලා කියහම විශාල පිරිසක් ඒ තැන් වලට එකතු වෙනවා. එහෙනම් එදා රජුරු මාර්ගයේ ගමන් කරනවා කියලා කියහම රජු දැක ගන්න ලක්ෂ ගණන් පිරිස් ඒක රාශි වුණා. රජුරු තමන්ගේ රාජ්‍යයේ තැන තැන සංචාරයට පිටත් වුණා. අහවල් වීදියෙන් අද රජුරු වඩිනවා කියලා රජුරු යනවා කියලා දැනගත්තාම විශාල පිරිස් ඒ වීදි වල රැස් වුණා. රජුරු ඊටාම ප්‍රතාපවත් ආකාරයෙන් රාජාභරණයන්ගෙන් සැරසිලා මනාව මගට බැස්සහම මේ රැස් වෙලා ඉන්න පිරිස අතරින් එක නිවසක උඩුමහන් තලයේ ඉඳලා බොහෝම ලස්සන රූපයක් තියෙන, ප්‍රියමනාප පෙනුමක් තියෙන තරුණියක් රජුරුව දිහා බලාගෙන හිටියා. රජුරුවන්ගේ ඇහත් ඒ තරුණිය දිහාවට ගැටුණා. ඇය දකින්නකොටම රජුරුවන්ට ඇය පිළිබඳව හැඟීමක් ඇති වුණා.
ඇය තමන්ගේ කරගන්න තිබුණ නම් හොඳයි කියලා හිතුණා. නමුත් රජු ඇය දිහා බලනකොටම ඇය රජුට නොපෙනී සැඟවිලා ගියා. නමුත් රජුරු ඒ නිවස හොඳට මතක තියාගත්ත. අහවල් වීදියේ අහවල් තැන පිහිටපු නිවස කියලා. රජුරු මේ සංචාරයෙන් පස්සේ මාලිගාවට ඇවිල්ලා තමන්ගේ එක සේවකයෙකුට කතා කරලා කියනවා අහවල් වීදියේ අහවල් තැන තියෙන ගෙදර බොහොම සුන්දර රූපයක් තියෙන තරුණියක් ඉන්නවා. මම ඊයේ ඇය දැක්කා. ඔබ ගිහිල්ලා ඇය සස්වාමිකද අස්වාමිකද කියලා බලලා එන්න කියලා. ඒ පුරුෂයා ඒ නිවස හොයාගෙන ගිහිල්ලා ඇය පිළිබඳව තොරතුරු හෙව්වා. තොරතුරු හොයලා බලහම ඇය විවාහකයි. රජුරවන්ට ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි ඇය ස්වාමියෙක් ඉන්න බිරිඳක්. ඇය විවාහ වෙලා කීවත් ඇය පිළිබඳව ඇති වුණ කාමසිත රාගසිත රජුරවන්ගේ නැති වුණේ නැහැ. රජුරවන්ට ඇයත් සමග කම්සප විඳීමේ අවශ්‍යතාවය දැඩිව දැනුණා. නමුත් ඇගේ ස්වාමියා ඉන්නකොට ඒ කාරණාවට බාධාවක් නිසා ඇය මාලිගාවට ගෙන්ව ගන්න බැරි වෙන නිසා රජුරෝ කල්පනා කළා උපායශීලීව ඔහු මරලා දාන්න. පින්නතුනි පාපයට හිත ගියහම ඒ අකුසලයේ මුදුන්පත් කරගන්න තවත් බොහෝ අකුසල් කරන්න සිද්ධ වෙනවා. ඉතින් අන්න ඒ වගේ දැන් රජුරවන්ට මේ කාන්තාව සම්බන්ධයෙන් තියෙන හිත නිසා රජුරු තවත් සාහසික අපරාධයක් කරන්න සූදානම් වෙනවා. මනුෂ්‍ය ඝාතනයක්. එගේ ස්වාමියා මරණයට පත් කරන්න. එතකොට මේක කොයිතරම් දරුණුද මේ අපරාධය? කොයිතරම් භයානකද මේ අපරාධය? සංසාරේ කොයිතරම් දීර්ඝ කාලයක් මේ මනුෂ්‍ය ඝාතනය නිසා රජුරවන්ට සතර අපායවල වල විඳවන්න සිද්ධ වෙනවද? නමුත් පින්නතින රාගසිත ඒ සියල්ල මැඩ පවත්වනවා. එහෙම ප්‍රඥාවක් මතුවෙන්න දෙන්නේ නැහැ. අකුසලයේ රජ කරවන එකම තමයි ඒ වෙලාවට මේ සිතුවිලි ක්‍රියාත්මක වෙන්නේ ඒ අකුසලයේ රජ කරවන්නමයි. පෘථග්ජන ලෝකයා මේ ලෝකේ තියෙන මෙවන් මායාවල් වලට ඕන තරම් රැවටිලා මේ භයානක සසර තවත් බොහෝ කාලයකට දික් කරගන්නවා. කොසල් රජුරුවත් ඇගේ ස්වාමියා හොයලා ගෙන්නව ගත්තා. මාලිගාවට ගෙන්නවගෙන ඔහුට කියනවා මෙතන ඉඳලා ගව් 4ක් දුර ගියහම තියෙනවා ගඟක්. ඒ ගඟ ළඟට ගිහිල්ලා තමන් හවස නාන වෙලාවට කලින්, ඒ කියන්නේ රජුරුව නාන වෙලාවට කලින් අනුරුවන් මැටි කඩුපුල් මලුයි අරගෙන එන්න කියලා. මේ පුරුෂයා හොඳාකාරවම දන්නවා. රජුරුව මේ තරම් දුරක් මට ගිහිල්ලා නාන වෙලාවට කලින් මේ ಜಾති දෙක අරගෙන එන්න කිව්වා. තමන් දන්න හැටියට මේ ಜಾති දෙකම මනුස්ස ලෝකේ නැති දේවල්. මේ මලුයි මැටි දෙකම. නමුත් රජුරුව තමන් ලව්වා එක ගෙන්නන්න හදන්නේ මල් උවමනාවටවත් මැටි උවමනාවටවත් නෙමෙයි. රජුරවන්ට උවමනාව තියෙන්නේ මාව නසන්න. මගේ බිරිඳගේ රූපය දැකලා ඇය පිළිබඳව රාගසිතක් පහළ වෙලා ඇයව අයිති කරගන්නයි මේ සූදානම් වෙන්නේ. නමුත් මට කළ හැක්කක් නැහැ. මේක රාජ ආඥාව. බලාපොරොත්තු සුන් වෙච්ච සිතින්
ඔහු ගෙදර ගියා. වෙලාවට ආවේ නැත්නම් රජුව දඬුවම් කරනවා කිව්වා. යනකොට බිරිඳ බත ලිපේ තියලා තිබුණා. ඒක ලිපේ පැහෙනකොටම ඒකෙන් බත් ටිකක් අරගෙන ඔහු කොලේ කොතා ගත්ත වෑංජනයක් එක්ක. සුන් වෙච්ච බලාපොරොත්තු ඇතුව ගෙදරින් පිට වුණේ අර ගඟ ගාවට යන්න. ඔහුට මගදී දුගී මිනිස්සෙක් හම්බුණා. තමන්ගේ කෑමකින් කොටසක් තමන් ඉඳුල් කරන්න කලින් මේ පුද්ගලයාට දුන්නා. ඉතුරු ටික අරගෙන ගිහිල්ලා ගම් ඉවුරේ තියාගෙන තමන් අනුභව කරලා ඒිනුත් කොටසක් ඉතුරු කරලා ගඟේ ඉන්න මත්ස්‍යයන්ට ඒ ආහාරය දුන්නා. ඔහු ගඟ ගාවට වෙලා ප්‍රාර්ථනාවක් කළා. මේ ගඟට අධිපති කිසියම් දිය රකුසෙක්, කිසියම් නාගරාජයෙක්, කිසියම් දෙවි කෙනෙක් වෙත්නම් අද දවසේ මම දුගියෙකුට නොඉඳුල් බතක් දන් දුන්නා. මේ ගඟේ ඉන්න කුඩමස්සන්ට බත් දුන්නා. මං රැස් කරගත්ත පිනක්. ඒ සියලුම කුසල් ඔබලාට අනුමෝදන් කරනවා. කැමති කෙනෙක් මට අනුකම්පා කරලා අනුරුවන් මැටි කඩුපුල් මලුයි ගෙනල්ලා දෙන්න. ඒ වෙනුවට මේ පින අරගන්න කියලා. ටික වෙලාවක් යනකොට වයසක මිනිසෙකුගේ වෙස් ගත්ත නාගරාජයෙක් මොහු හොයන මැටි මලුයි දෙකම ගෙනල්ලා දුන්නා. ඔහු ඒ දෙකම අරගෙන බොහොම සතුටු වෙලා ගෙනත් දුන්න කෙනාට තව තව පින් දීලා ඉක්මනට රජුරු නාන්න කලින් මේ ටික ගෙනහිල්ලා දෙන්න ගමන් ආරම්භ කළා. හැබැයි රජුරු රාජපුරුෂයන්ට කියලා තිබුණා මිනිස්සු කියන්නේ විශ්වාස කරන්න බැරි જાතියක්. කරන්න බැරි දේවල් හොයන්න බැරි දේවල් හොයන කරන જાතියක්. ඉතින් මොහුත් කෙසේ හෝ එන්න පුළුවන්. ඔහු බැරි වෙලාවත් එනවා දැක්කොත් ඔහු ඇතුළට ගන්න කලින් වාසල් දොරටු වහන්න කියලා. අර පුද්ගලයා මලුයි මැටි අරගෙන දුර තියා එනවා දැක්ක රාජපුරුෂයෝ. ඔහු බොහොම සතුටින් එන්නේ රජු නාන්න කලින් මේ දෙකම ගේන්න පුළුවන් වුණා කියලා. නමුත් පින්නතිනි වාසල් පවුරට ලං වෙනකොට රාජ ආඥාවෙන් රාජපුරුෂයෝ දොරටුව වහලා දැම්මා. ඔහු කෑ ගහලා කියනවා රජුරවන්ට දෙන්න ඕනේ මලුයි මැටි මම අරගෙන ආවා. මට ඇතුළට යන්න දොර අරින්න කියලා. අර පිරිස කියනවා මේක රාජ ආඥාව අපිට කළ හැක්කක් නැහැ කියලා. ඔහු උදේ යම් කාරණාවක් හිතුවද මේ ඒ කාරණාවමයි තියෙන්නේ තමන්ගේ බිරිඳ පිළිබඳව ඇතිවෙච්ච හැඟීම මුදුන්පත් කරගන්න මේ නොයෙක් කටයුතු කරන්නේ. ඔහු මල් ටිකයි ඒ වගේම මැටි ටිකයි වාසල් පවුරුඩින් තිබ්බා. තියලා ඔහු ගියා පන්සලට. පන්සලට ගිහිල්ලා බණ ඇහුවා. කොසල් මහරජුරු මුළු රාත්‍රියේම අර කාන්තාව ගැන හිත අඩ නින්දින් වරක නිදි වර්ජිතව යහනේ සතපිලා ඉන්නවා. මෙහෙම අඩ නින්දෙන් ඉන්න රජුරවන්ට එකපාරම මහ රාත්‍රී හීනෙන් මහා පුදුම හඬක් ඇහෙනවා. රජුරු බය වෙලා තිගැස්සිලා තමයි නැගිටින්නේ. මොකක්ද ඇහෙන හඬ? දූෂණ සෝ කියන හඬක් තමයි රජුරවන්ට ඇහෙන්නේ. රජුරවන්ට තේරෙන්නේ නැහැ මේකේ තේරුම මොකද්ද? කොහෙන්ද මේ හඬ? මොකද්ද මේ හඬ?
නමුත් පුදුමාකාර විදිහට රජුරු බය වුණා. රජුරවන්ට එළි වෙනකන් පරක්කුයි බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා මේ හඬ මොකද්ද කියලා අහගන්න. උදේ එළි වෙච්ච ගමම්ම රජුරු බුදුරජාණන් වහන්සේ ළඟට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට සඳහන් කළා, ස්වාමීනි, ඊයේ රාත්‍රියේ මෙහෙම හඬක් ඇහුණා. මොකද්ද ස්වාමීනි ඒකේ තේරුම? මටද, මගේ රටටද, රට වැසියන්ටද මේකෙන් විපතක් වෙන බවක් තියෙනවද? ආගිය තොරතුරු බොහොමයක් ඇහුවා. අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා, මහරජනේ, ඔබටවත්, ඔබේ රටටවත්, ඔබේ වැසියන්ටවත් කරදරයක් නෙමෙයි. ලෝකුඹු නිරේ පැහෙන 4 දෙනෙක් පැහි උඩට එනකොට මනුස්ස ලෝකෙට ඇහෙන්න පණිවිඩ 4ක් කියන්න උත්සාහ කළා. නමුත් පණිවිඩේ තබා වචනයක්වත් කියාගන්න බැරි වුණා. ඔවුන් ආපහු ගිලුණා. ඒ ගිලෙන්න කලින් ඔවුන් කියප එක වචනයක් තියෙනවා. 4 දෙනාම වචන අකුරු 4ක් කීවා. ගිලෙන්න කලින් ඔවුන් කියාපු වචනයක එක අකුර යහුනේ අකුරු 4 කීවා. ඒකේ පළවෙනි අකුර තමයි දුයන්න. දෙවෙනි අකුර තමයි සයන්න. තුන්වෙනි අකුර තමයි නයන්න. හතරවෙනි අකුර තමයි සෝයන්න. දූස නසෝ කියන හඬක් තමයි ඇහෙන්නේ. එතකොට භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා මේ ලෝකුඹු නිරේ පැහෙන 4 දෙනෙක්. පෙර සංසාරේ බොහෝ පින් කරලා ඊටාම ඉසුරු සහිත ජීවිත ලැබපු අය. බුද්ධාන්තරවල ශ්‍රද්ධාවන්තයෝ මහ පින්කම් කරනකොට පෙර පිනෙන් ලැබිච්ච ධනෙ වියදම් කරලා පව් කරපු සිටු කුමාරවරු 4 දෙනෙක්. අදත් එහෙම අය කොච්චර ඉන්නවද? පෙර පිනට හම්බෙච්ච ධනෙ. ඒ ධනෙ වියදම් කරලා මිනි මරුන් කොච්චර කරනවද? මිනිස්සු කොච්චර මරනවද? ඒ ධනෙ වියදම් කරලා කොයිතරම් පව්කම් කරනවද? ඊට අමතරව චණ්ඩාලකම් කරනවද? තවත් නොසරු ක්‍රියාකාරකම් වල කොයි තරම්නම් යෙදෙනවද? පින් කරලා නිසාම හම්බ කරගත්ත ධනෙ තවත් පින සඳහා යොදවලා නිවන් දක්නා ජාති දක්වා සතර අපායක නොයා සංසාරයෙන් එතර වෙන්න පාර හදාගන්න තියෙනකොට අඥාන පුජ්‍යලයා පෙර පිනෙන් ලද ධනෙන් නිමක් නැති පව්කම් කරන බව සමාජ දිහා බලනකොට කොච්චර පැහැදිලිද? මේ 4 දිනාටත් එහෙමමයි වැරදුනේ. නමුත් ඒ අය කියන්න හැදුවේ මොනවද? මා ඉසුරුමත් කුලවල හිටපු අය. පළවෙනි එක්කෙනා කියන්න හදනවා, දුක් ජීවිතං අජීවිම්හ යේ සන්තේන දදම්හසී විජ්ජමානේසු භෝගේසු දීපං නාකම්මත්තනෝ. ඔහු සඳහන් කරනවා, අපි දිය යුතු ධනෙ ඇති කල්හි දන් දුන්නේ නැහැ. අපි ධනෙ පාවිච්චි කළා දුසිරිතේම යෙදුණා. පවිටුසේ ජීවිත ගත කළා. සැප ඉසුරු ඇති කාලේ එයින් තමාට පිහිටක් කරගත්තේ නැහැ. ඒකයි මේ කියන්න හදන්නේ. අපි ධනෙ තිබ්බ කාලේ ඒ ධනෙන් කවදාවත් තමන්ට පිහිටක් කරගත්තේ නැහැ. දෙවනි කෙනා කියන්න හදනවා, සට්ටි වස්සේ සහස්සානි පරිපුන්නානි සබ්බසු නිරයේ පංචමානානං කදා අන්තෝ භවිස්සති. ලෝකම නිරයේ ආයු කාලය අවුරුදු 60000ක්. ඒකයි මෙතන මේ සඳහන් කරන්නේ, සට්ටි වස්සේ සහස්සානි
සියලු ආකාරයෙන් 60,000ක් අවුරුදු පිරුණා. ලෝකමු නිරේ පැසෙන්නා වූ අපට මෙහි කෙරවලක් කවර කාලයක වන්නේද? අනේ අවුරුදු 60,000ක්ම පැවුණා. නමුත් මේකේ කෙරවල කවදානම් දකින්නද? තුන්වෙනිය කියන්න හදනවා නත්ති අන්තු කුතු අන්තු න අන්තෝ පතිදිස්සති තදාහි පකතම් පාපං මම තුයිහං චමාරිස. ඔහු කියනවා යම් කාලයක මා විසින්ද ඔබ විසින්ද බොහෝ සෙයින් පව් කරන ලදද එහෙයින් දුකෙහි කෙලවරක් නැහැ. කවර ආකාරයකින් කෙරවලක් පෙනේද? දුකේ කෙරවලක් දකින්නේ නැහැ. ඒ කියන්නේ මේ සංසාරේ කෙරවලක් දකින්නේ නැහැ. දුක් සහිත සසරේ නිමාවක් නැහැ. සතර අපායක අති දීර්ඝ ආයුෂයි නිමාවක් පේන්නවත් නැහැ. නිමා වෙන විදිහක් දන්නෙත් නැහැ. ඒ නිසා ඔහු කියනවා දුකේ නිමාවක් පේන්නේ නැහැ. මා විසිනුත් ඔබ විසිනුත් බොහෝ අකුසල් කළා. සෝහි නූන ඊතෝ ගන්්වා යෝනින් ලද්දාන මානුසින් වදඤ්ඤු සීල සම්පන්නෝ කාහාමි කුසලං බහු. ඔහු කියනවා මේ නිරේ ඉපදිලා ඉන්න අපි කවදා හරි දවසක මේ නිරයෙන් නිදහස් වුණොත් මිනිසත් බවක් ලබන්න පුළුවන් වුණොත් සුසිරිත හැර දුසිරිතේ නම් යෙදෙන්නේ නැහැ. මනාව යහපතේ අනුසස් ප්‍රකාශ කරන කෙනෙක්ව සිල්වත් කෙනෙක් විදිහට බොහෝ කල යහපත් කටයුතු වලම නිරත වෙනවා. කොසල් මහරජතුමා බීතියෙන් බීතියටපත් වෙලා මේ සැපේ ගිජුකම හැරදාලා ඒ නිමිති කොටගෙන නිදි මරන්නාට රාත්‍රී දිගයි. පයින් යන්නාට යොදුන දිගයි. දීගා ජාග රතෝ රත්ති දීගං සන්තස්ස යෝජනං දීගෝ බාලානං සංසාරෝ සද්ධම්මං අවිජානතං. බාලයට අඥානයට මේ සංසාරේ හැමදාම දිගයි. කොසල් රජුරු තමන්ගේ පවට තිබිච්ච ගිජුකම අත්හැරලා දැම්මා. අර කාන්තාව පිළිබඳව තිබිච්ච ලොල් බව නැති කරලා දැම්මා. මොනතරම් දීර්ඝ කාලයක් දුක් විඳින්න තියෙන අකුසල කර්මයක්ද මා මේ රැස් කරන්නේ? අකුසල කර්මයක් සඳහා නෙමෙයිද මම මේ යෙදෙන්නේ? රජු ඒක අත්හැරලා දැම්මා. ඔන්න ඒ කාරණාව පදනම් කරගෙන තමයි මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ. එහෙමනම් පින්නතුනි අකුසලයේ දැකලා අකුසලයේ දැනගෙන විපාකය දැනගත්ත කෙනෙක් ඒ පවින් බොහෝසේ වේගෙන් ඈත් වෙනවා. විපාකය දකින්න ඕනේ. නැත්තම් වැරදි දේවල් කොච්චර අකුසල්ද කියලා ඕන තරම් අහලා තියෙනවා දන්නවා. අහලා තියෙනවා වුණාට දන්නවා වුණාට කියවලා තියෙනවා වුණාට කවදාවත් ඒ අකුසලයේ අපි ඇස් දෙකෙන් දැකලා නැහෙනි විඳවන හැටි. ඒක නිසා අපිට ලොකුවට දැනෙන්නේ. පින්නතිනේ අර එක පේතවත්තුවක රාජ්‍යරුවත් ඒ වගේම ස්ත්‍රීන් පිළිබඳව තියෙන ලෝලත්වයෙන් ස්ත්‍රීන් හොයාගෙන හිමාලයට යනවා. විමාන ප්‍රේතියෝ කර්ණමුණ්ඩ පේතවත්තුව. රාජ්‍යරුව පස්සේ දවසක තමයි දන්නේ මේ ප්‍රේතියෝ කොච්චර දුක් විඳිනවද කියලා. රජුර අවුරුදු 150ක් ඔවුන් එක්ක ජීවත් වුණා. ඒ රජුරු හැමදාම දකින්නේ දිව්‍යාංගනාව. මේගොල්ලෝ දවසින් අර්ධයක් සැප විඳිනවා අර්ධයක් දුක් විඳිනවා.
එක දවසක් රජුරු මහරය අවදි වෙලා බලහම තමන් එක යහන් ගත වෙලා ඉන්න දෙවඟන මෙත් ප්‍රීතිය. රාත්‍රී අවදි වෙලා කොහාටද යනවා? රජුරු විමසිලිමත් වුණා. ඒ කොහෙද යන්නේ? කරණමුණ්ඩ විලගාව තියෙන පොකුණක් ළඟට. ඒ පොකුණ ළඟ තියෙන මනා වැවුන නිල් තනකොළ ප්‍රමාණයක්. ඒ තනකොළ මත ඇය ගිහිල්ලා හිටගත්තාම මේ පොකුණෙන් ගොඩ එනවා ඇත් පැටියෙක් වගේ සුනකෙක්. මාස ගාණක් බඩගින්න හිටපු කෙනෙක් වගේ අර කාන්තාව බලහත්කාරයෙන් බිම පෙරලගෙන කෑලි කෑලි ඉර ඉර කනවා. මස් ඉවර වෙනකම්ම කනවා. ඇටසැකිල්ල ගෙනහිල්ලා වතුරට දැම්මහම පියවි දිව්‍යාංගනාව ආයෙ වතුරෙන් ගොඩ එනවා. ඊළඟ දවසෙත් ඒකමයි වෙන්නේ. වාචසිකව කරගත්ත වරදක් ඇයට විපාක දෙන්නේ. දවස් 3ක් බලලා රජුරුව මේ සුනකයාට විසපෝපු ඊයකින් විදලා මැරුවා. රජුරු පස්සේ අර කාන්තාවන්ට කියනවා මං වහාම මනුස්ස පියසට යා යුතුයි. දිව්‍යාංගනාවන් වගේ සුන්දර රූප ඇති ස්ත්‍රීන් කියනවා යන්න එපා අපි දාලා. අපි ළඟට වෙලා ඉන්න අපිව බලාගන්න. මේ තරම් ලස්සන නෙමේ. දිව්‍යාංගනාවන් වගේ නෙමෙයි. හැබැවින්ම දිව්‍යාංගනාවන් සමගම ජීවත් වුණත් අකුසල් විඳවන්න සිදුවෙන හැටි දැක්කහම ඒ ඔක්කොම එපා වෙනවා පින්නතුනි. අපිට මේ අකුසලේ බරපතලකම තේරෙන්නේ තියෙන්නේ. අපාය කියලා වචනයක් විතරනේ අහන්නේ. අපා දුක තේරෙන්නේ නැහනේ. එහෙනම් බය නැහැ අකුසලයට. නමුත් මේ රජ්ජුරුව දැක්කා අර කාන්තාව අර සුනකයාගෙන් මොන තරම් හිංසාවට පත් වෙනවද කියන එක. මොන තරම් පීඩාවට පත් වෙනවද වේදනාවෙන් දඟලනවද කියන එක. මේ අකුසල විපාකයක් බව දැකලා රජ්ජුරුව බයටපත් වෙලා ඉන්නේ. එහෙනම් මේ දිව්‍යාංගනාව රජ්ජුරුව වට කරගෙන යන්න එපා කීවත් රජ්ජුරුව මනුස්ස පියසට ආවා. රජ්ජුරුව එදා ඉඳලා බොහෝ පින්කම් කළා. පවට බය වෙච්ච තරම. අපිත් නිරය ගැන අහනවා. සතර අපායේ දුක ගැන අහනවා. තිරිසන්නු දැක්කට තිරිසන්නු විඳින දුක ප්‍රත්‍යක්ෂ කරගන්නේ අපි. ඒ නිසා මේ පවට බය නැහැ. කොසල් රජුරු මෙන්න මේ අත්දැකීමෙන් පවට මා පුදුම විදිහට බයක් ඇති කරගත්තා. එමනම් පින්නතුනි රජුරුත් එදා ඉඳලා අප්‍රමාදී කෙනෙක් බවට පත් වෙන්න. බොහෝ කුසල ධර්මයන් ජීවිතයට රැස් කරගන්න. දකින්න තැන පින්සිත වෙල්ලක් උපදින විදිහට තමන්ගේ ජීවිතේ ගොඩනගා ගත්තා. කොසල් රජුරු පස්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ අගය කරන තරම් සූත්‍ර දේශනාවක් පවා සිද්ධ කරන්න යෙදුන ධම්මචීතිය සූත්‍රය. එහෙමනම් දීඝා ජාගරතෝ රත්ති පයින් යන කෙනාට යදුන දිගයි. දීගං සන්තස්ස යෝජනං පිළිතුරු පයින් යන්නාට යදුන දිගයි, නිදි මරන්නාට රාත්‍රිය දිගයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. බොහෝම රසමසවුලෙන් අනුභව කරලා කුස පුරාම ඒ රසවත් දේවල් අනුභව කරලා යහන් ගත වෙච්ච කෙනෙකුට රාත්‍රිය දිග නෑ. උදේ ඉර පායලා ඔහු අවදි වෙනවා. නැත්නම් පාන්දර ජාමේ අවදි වෙනවා. නිින්ද මදි. ටික වෙලාවනේ නිදාගත්තේ කියලා කල්පනාව. පැයක් විතර නිදියාවේ කියලා කල්පනාව. නමුත් පැය 5ක් 6ක් නිදියලා බව තේරෙන්නේ නැහැ. තවම නිදිමතයි. අවදි කළත් අවදි වුණත් නැගිටලා ඇවිල්ලා ආයෙ ගිහලා නිදිනවා. එහෙම නැත්තම් නැගිටලා අනිත් පැත්ත ඇරිලා එහෙම නිදා ගන්නවා. නිින්ද මදි.
ඇයි නිින්ද මදි? ඔවුන්ට රාත්‍රියේ දිග නෑ. ඒ වගේ නෙමෙයි. රෑ එළි වෙනකන් බණ අහන කෙනාට. රෑ එළි වෙනකන් බණ කියන භික්ෂුවට. යම් කිසි රෝගයකින් රාත්‍රියේ නිින්ද යන්නේ නැතුව පෙළෙන කෙනාට. ඒ රාත්‍රියේ කොච්චර දිගද කියලා හිතෙනවා. වේදනාව ඉවරයක් නෑ. බේත් හේත් ටිකක් ගන්න යන්න විදිහක් නෑ. ඔහු රාත්‍රී කාලයේම වේදනාවෙන් පෙළෙනවා. හෙට උදේ එළි වුණ ගමන් ප්‍රතිකාරයක් කරනවා කියලා හිතනවා. නමුත් නිදි වර්ජිතව වේදනාව විඳ විඳ ඉන්න ඔහුට වෙනදට වඩා රාත්‍රියේ දිගද කියලා හිතෙනවා. එහෙනම් නිදි මරණ කෙනාට රාත්‍රියේ දිගයි. රාත්‍රියේ එළි වෙනකන් ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේලාට රාත්‍රියේ දිගයි. එළි වෙනකන් වාඩි වෙලා ධර්ම ශ්‍රවණය කරන අයට රාත්‍රියේ දිගයි වගේ දැනෙනවා. පයින් යන කෙනාට යොදුන දිගයි. ගමනක් පයින්ම යනකොට වෙහෙසටපත් වුනහම අපි සමහර කෙනෙකුගෙන් අහනවා තව කොච්චර දුරද අහවල් තැනට? ඔහු කියනවා මෙච්චරක් දුරයි. නැවත ගමන් ආරම්භ කරනවා. ඉතින් ටික දුරක් ගිහිලා කල්පනා කරනවා දැන් නම් කිව්වා වගේ දෙගුණයක් ආවනේ කියලා. කිව්වා වගේ තුන් ගුණයක් ආවනේ කියලා. නෑ එහෙම ඇවිල්ලා නෑ. කායික වෙහෙස වැඩි නිසා. ඔහුට දැනෙන්නේ එහෙමයි. ඒකයි සඳහන් කළේ පයින් යන්නාට යදුන දිගයි කියලා. දීගෝ බාලානං සංසාරු. ඒ වගේම තමයි පින්නතුනි. බාලයට සසර දිගයි. කාටද බාලයා කියලා කියන්නේ? බාලයා කියන්නේ කවුද කියන කාරණාව බාල පණ්ඩිත සූත්‍රයෙන් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. යමෙක් කායිකව වැරදි කරන්නේද? යමෙක් වාචසිකව වැරදි කරන්නේද? යමෙක් මනසින් වැරදි කරන්නේද? හේ බාලයෙකි. එමයි සඳහන් කළේ. ඔහු බාලයෙක්. පින්නතුනි කායික වැරදි, ප්‍රාණඝාත, අදත්තා දාන, කාම මිත්‍යාචාරය, වාචසික වැරදි, මුසාවාද, පරුස වචන, පිසුණු වචන, සම්පප්‍රලාප. ඒ විතරක් නෙමෙයි. මානසිකව කරන වැරදි, අවිද්‍යාව, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. සිතින්, කයින්, වචනයෙන් පුද්ගලයා රැස් කරන කුසල් මෙපමණකයි සීමාවක් නැහැ. ඔවුන් බොහෝ අකුසල් කරනවා තිදොර සංවර නැති හින්දා. අකුසල් කරලා නිරේ ඉපදිලා අති දීර්ඝ කාලයක් අති භයානක දුක් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවා. තිදොර සංවරයක් නැතිකම විපාක. එක භවයක් නිරේ ඉපදුනහම නිරේක අති දීර්ඝ ආයුෂයි. නිරාදුක් විඳලා ඊළඟට තිරිසන් ලෝකෙටයි යන්නේ. පින්නතුනි තිරිසනෙකුට පින් කරන්නත් බෑ. තිරිසනෙකුට දෙන පින් ගන්නත් බෑ. දැන් මේ තිරිසනා කවදානම් මේ සසරින් මිදෙයිද? පින් දෙන්නත් බැරි නම් ඔහු සසරින් කවදානම් කවුරුනම් මුදවයිද? නිකන් හිතලා බලන්න. තිරිසන් ආත්මයක ඉපදුනොත් කවද්ද මේ සසරින් ගැලවෙන්නේ කියලා? නමුත් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ළඟ යටත් පිරිසෙන් උතුම් පංචශීලයේවත් තියෙනවා නම් මරණින් මත්තේ සුගතිගාමී ලෝකයක බලාපොරොත්තු තියාගන්න පුළුවන්. තිසරණත් නැති පන්සිලුත් නැති කෙනෙක් මොනතරම් අසරණද? සඳහන් කළේ සීලය,
උපදින පුජ්‍යලයාගේ උපදින තැන තීරණය කරනවා. නැත්නම් සීලය මෙලවින් සමගත්ත කෙනාගේ ඊළඟ භවයේ තීරණය කරනවා. දානය ඉපදිච්ච කෙනාට ලැබෙන්න ඕනේ මොනවද? මොන වාගේ භවභෝග සම්පත්ද ලැබෙන්න ඕනේ? දානයේ විසින්. ඒ ටික සම්පාදනය කරනවා. දානයයි සීලයයි අත්‍යවශ්‍යයි. මූලිකාංග. නිවන් මගේ පළවෙනි පියවර නැත්නම් අනුපූර්ව ප්‍රතිපදාව. දාන සීල භාවනා. නමුත් පිටුනි කවද්ද මේ පින්කම් තිරිසන් ලෝකවල ඉන්න අය කරගන්නේ? ඒ අයට පින්කම් කරන්න එහෙම වරමක් නැහැ. වරමක් නැහැ කියන්නේ කරන්න පුළුවන්කමක් නැහැ. කරන අයටත් කරලා පින් දෙන්න පුළුවන්කමකුත් නැහැ. කොයි කාලේ කවදානම් මේ සංසාරයෙන් එතර වෙන්නේද? පින්නතුනි, අන්න ඒක නිසා බාලයාගේ සසර හුඟක් දිගයි. දීගෝ බාලානං සංසාරෝ, නිමක් නැති දීර්ඝතර වූ සසර කතරි තිරිසන් ආත්ම ලබලා ඉපදිලා මිදෙන්න ක්‍රමයක් නැතුව අන්ත අසරණ වෙච්ච අය කොයි තරම් ඉන්නවද? කෝටි ප්‍රකෝටි ගණනින් නෙමෙයි, ප්‍රමාණයෙන් ඉලක්කයෙන් ලියන්න කියන්න බැරි තරම්. ඒ තරම්ම දුක්ඛිත ජීවිත. තිරිසන්නු නම් කොයි තරම් බයේද ජීවත් වෙන්නේ? වතුර උගුරක් බොන්න ගියත් කී පාරක් ඔළුව උස්සලා වටපිට බලන්න ඕනේද? අනුන්ගේ ගොදුරක් බවට කොයි වෙලාවෙපත් වෙයිද කියලා. ලොකු සතා පොඩි සතා මරාගෙන කන එක. පින්නතුනි, ඒක ලෝක ස්වභාවය. ලොකු කෙනා පොඩි කෙනාව මරාගෙන කනවා. ඒක සංසාරෙම හැටි, ඒක ලෝකෙ හැටි. ඉතින් ඒ නිසා මේ කැලේක ඉන්න සත්තු මොනතරම් බීතියෙන් ජීවත් වෙනවද එකිනෙකාට. නමුත් මේ කවුද සත්තු වෙලා ඉන්නේ? කවුද මේ කූඹි වෙලා ඉන්නේ? කවුද මේ මලකුණක සුදු පාට පණුව වෙලා ඉන්නේ? කවුද පින්නතුනි? අසුචියේම හටගෙන අසුචියේම ජීවත් වෙලා අසුචියෙන්ම ඒ අසුචියේම කාලා ඒකම වේලෙනකොට ඒකෙම මැරිලා යන පණුව, කූඹි, මදුරුව, කෝඳුරු, මේ කවුද මේ හැමෝම? මේ ඉන්නේ කාලයක් රසට උයලා රසට කාලා බීලා ඉගෙන කියාගෙන දීපොළ ඉඩකඩ නඩු හබකේ කියලා අත්පත් කරගෙන ආවාහ විවාහ වෙලා ගෙවල් දොරවල් හදාගෙන ජීවත් වුණ අය, රැකී ආරක්ෂා කරපු අය, කලට වෙලාවට පාසල් ගියා, හොඳට ඉගෙන ගත්තා, උපාධි තානාන්තර දක්වා ඉහළට ගියා. ඒ කවුව කළත් ඒගොල්ලන්ට මොනවද අමතක වෙලා තියෙන්නේ? අනික් සියලු දේම කලට වෙලාවට එයාලා කළා. සිල් රකින්න අමතක වුණා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තිරිසන් ලෝකෙ ඉපදුණා. ඔබත් මතක තියාගන්න. මරණය කවද කොයි වෙලාවෙ ඔබ හොයාගෙන එයිද දන්නේ නැහැ. හැම වෙලාවෙම ගමනට සූදානම් වෙලා ඉන්න. භාග්‍යතුන් වහන්සේ අපෙන් ඇහුවේ හරි ලස්සනට මග වියදම් ලෑස්තිද කියලා. මොකද ඒක ලෑස්ති කරලා තියෙන්න ඕනේ. ඕනම වෙලාවක ගමන එළඹෙන්න පුළුවන් මංගාවට. අන් ඒක නිසා හැම වෙලාවෙම සූදානම් වෙලා ඉමු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සද්ධම්මං, ධර්මය. ධර්මය කියලා සඳහන් කරාම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සද්ධම්මෝ නැත්නම් සද්ධම්මං අවිජානතං. දහම නොදන්නාට
මේ දහම නොදන්නා කියලා කියහම මොනව නොදන්නාද? පින්නතුන විශේෂයෙන් මෙතන සඳහන් කරනවා. දහම නොදන්න කෙනා කියලා කියහම කොයිතරම් දේවල් දන්නේ නැතිව තියෙනවද? ඔබත් නොදන්න මමත් නොදන්න දේවල් මේ දහම තුල කොච්චර තියෙනවද? නමුත් භාග්‍යතුන් වහන්සේ මේ සඳහන් කරන්නේ සද්ධම්මං අවිජානතං. මෙන්න මේ ධර්මයේ දන්නේ නැති කෙනා එදත් අදත් හෙටත් සංසාරේ අසරණයි කියන එක. සද්ධම්මං. මොනවද මේ සද්ධම්මං කියලා කියන්නේ? සඳහන් කරනවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා. මොනවටද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම කියලා කියන්නේ? පින්නතෙනි රූප වේදනා සංඥා සංකාර විඥාන. සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන වීරිය සතර ඉර්ධිපාදර පංච ඉන්ද්‍රිය පංච බල සත්‍ය බෝධ්‍යාංග ආර්ය ශ්‍රාංගික මාර්ගය. මෙන්න මේ කරුණු යමෙක් නොදන්නවද? මේ ගැන මනාව යෙදිලා නැද්ද? මේ දහම් ගැන මනාව හොයලා නැද්ද? මේ සංසාරේ ක්‍රියාත්මක වෙන හැටි. පින්නතුනි ධර්මයේ දන්නේ නැහැ කියලා කියහම මේ ධර්මයේ දැනගත යුතු ප්‍රමාණයක් තියෙනවනේ. අඩුම තරමේ ඒ ප්‍රමාණයවත් කෙනෙක් ජීවිතේ දැනගන්න ඕනේ. භික්ෂුවකට නම් යටත් පිරිසෙන් මජ්ක්‍ධිම නිකායේ ඕපම්ම වර්ගයේවත් කටපාඩම් තියෙන්න ඕනේ කියලා කියන්නේ. අඩුම තරමින්. නමුත් අපි හිතලා බලහම නිර්මල ත්‍රිපිටකයේ අන්තර්ගත නැත්නම් නිර්මල ධර්මයේ අන්තර්ගත ත්‍රිපිටක පොත දැක්කේ නැති කී දෙනෙක් ඇද්ද? ස්පර්ශ කළ නැති කී දෙනෙක් ඇද්ද? පෙරලලා පිටු අතර බලපු නැති කී දෙනෙක් ඇද්ද? කියවලා තේරුම් ගන්න උත්සාහ කරපු අය කී දෙනෙක් ඇද්ද? කවුරුවත් නැති තරම්. බොහෝ අය කරලා නැහැ. සමහර අය පරිහරණය කරනවා. සමහර අය ළඟ තියෙනවා. පරිහරණයක් නැහැ. ඒ වගේ හිතලා බලන්න. ආංගික නිසා මේ ධහම මනාව දැනගන්න ඕනේ. ඒ ධහම මනාව අවබෝධ කරගෙන මනාව ඒ ධර්මයත් එක්ක ගමනක් යන්න ලෑස්ති වෙන්න ඕනේ. දහම තුලින් ගමනක් යන්න ඕනේ. යමෙක් තමන්ගේ ජීවන මාර්ගයේ දහමත් එක්ක ගොඩනගලා නම් දහම තුලින් පෝෂණය කරලා නම් ඒ පුජ්‍යලයා ගත කරපු කාලය නිර්ර්ථකයි. හිස් නැති ජීවිතයක්. ඒ නිසා ශ්‍රේෂ්ඨ මනුෂ්‍ය ජීවිතයක් ඔබට මට ලැබිලා තියෙනවා. ඒ මේ දීර්ඝ සංසාර ගමනේ තව එක නවාතැන් පොලක් විතරයි. මේ දිගු සසර පිළිබඳව කල්පනා කරලා බලනකොට අවුරුදු 60 70ක් ජීවත් වෙන්න ඔබට මට තියෙන්නේ දූවිලි කලඳක් දූවිලි අංශුවක් තරම්වත් වටින්නේ නැති කාලයක්. දූවිලි අංශුවකටත් වඩා අඩු කාලයක්. සංසාරෙත් එක්ක බලහම මේ අවුරුදු 60 70. ඊට පුංචි කාලයකට විවේක ගන්න ආපු නවාතැන් පොලක්. සතර අපායෙන් ගොඩ වෙලා ආපු අය. දැන් හුඟක් අය දන්නේ නැහැ නිරයෙන් ආවේ කියලා. ඉතින් ආයෙත් නිරේටම යන්න තමයි කටයුතු කරන්නේ. සුගතියෙන් එන අයත් නැතුව නෙමෙයි. ඒ අයටත් ඉතින් මෙහෙ ආවට පස්සේ ආවේ කොහෙන්ද ආවේ මොකටද කියලා නම් මතක අඩුයි. ඒ නිසා අකුසල්ම තමයි ජීවිතේ කරගන්නේ. අකුසලයෙන්ම තමයි ජීවිතේ පුරවන්නේ. ආවේ වෙන වැඩක් කරන්න. අර නිරිසත්තු 4 දෙනා කියනවා
මේන් නිදහස් වෙලා මනුලව ගිහිල්ලා ආයි උපදින්න ලැබුණොත් පින් කරනව ඇරෙන්න වෙන මොකවත් කරන්නේ නැහැ කියලා. ආයි සසරේ පව් කරගන්නේ නැහැ කියලා. නමුත් ඒක තේරෙන්නේ නැහැ හුඟක් දෙනාට. අපි මෙහි ආවේ මොකටද? මොනව රැස් කරගන්නද ආවේ? මොනවද රැස් කළ යුත්තේ? අකුසල් බැහැරලා කුසල් රැස් කරන එක තමයි කළ යුත්තේ. නමුත් අපි කුසලයේ බැහැර කරලා අකුසලයට එක්ක තමයි වැඩිපුර ඉන්නේ. නිකන් හිතලා බලන්න. දවසකට කොච්චර පින් කළාද කියලා. සමහර වෙලාවට පැයක්. එහෙම නැත්තම් දෙකක්. එහෙම නැත්තම් පැය 3ක්. කෙනෙක් දවසට පින් කළා කියමු. පින පවට වඩා බලවත්. ඒක ඇත්ත. ඒකේ තර්කයක් නැහැ. නමුත් මෙහෙමත් හිතන්නකෝ. උනන්දුව වැඩි වෙන්නත් එක්ක දවසකට පැය 24ක් තියෙනවා. පැය 3ක් නොඑක් ආගමික වත්පිළිවෙත් වල යෙදලා පින් කරලා තියෙනවා. ඔහු හිතනවා මං අද ගොඩක් පින් කළා කියලා. නමුත් පැය 21ක් මං ගාව තිබුණේ හැම වෙලාවෙම රාග දේශ මොහ. පැය 21ක් තුල අකුසල් ගොඩක් රැස් වුණා. පැය 3ක් තුල රැස් කළේ පොඩි කුසලයක්. අන් ඒක නිසා තමන් කොයිතරම් ප්‍රඥාවන්තව මේ කරුණු දැකිය යුතුද? ඒක තමන්ම තීරණය කළ යුතුයි. සංසාරේ හැමදාම මෙහෙම නෑ. අපි මිනිස්සු වෙලා ඉපදිච්ච හින්දානේ දුකක් දැනෙන්නේ නැතුව මෙහෙම ඉන්නේ ටිකක්. නමුත් නොයේක් දුක්ඛිත ආත්මවල ඉපදිච්ච අය, නිරේ ඉන්න අය මේ මොහොතෙත් මොන තරම් දුක් විඳිනවද? ප්‍රේතයෝ මේ මොහොතෙත් කොයි තරම් බඩගින්නේද? පිපාසයෙන්ද? බුද්ධාන්තර ගණන් සාපිපාසා දුක. අන් ඒක නිසා මේ මනුස්ස සුගතියක උපදින්න පෙර කරපු බොහෝ කුසල් අපි වියදම් කළා. පින් වියදම් කරලා ලබාගත්ත ඔය වටිනා ජීවිතේ මේ කාලය තුල පිනෙම්ම පුරවන්න. නිවැරදිව ජීවත් වෙන්න. ඒකට කල යුත්තේ තිදොර සංවරයේ මූලික වශයෙන්. Tamanට විශ්වාසයි නම් මෙච්චර කාලයක් මං අකණ්ඩව සිල් රැක්කා. මෙච්චර කාලයක් මං අකණ්ඩව ගුණ පිරුවා. මෙච්චර කාලයක් මං අකණ්ඩව දන් දුන්නා. සංසාරේ නිවන් දක්නා ජාති දක්වා සාපිපාසාදී දුකක් නොවෙන්න. සතර පායාදී දුර්ගතියක භාජනයේ නොවෙන්න. අනුන් නපුරු දෝෂයකට ගොදුරු නොවෙන්න. වසක් විසක් ශරීරගත නොවෙන්න. කල්යාණ මිත්‍රයන් ලබන්න. කල්යාණ මිත්‍රයන්ගේ අවවාද අනුශාසනා ඉවසන්න. මේ හැම එකටම පුහුණු වෙච්ච ප්‍රගුණ වෙච්ච මානසිකත්වයක් හදාගත්තාම අපිට පින්නතේ පුළුවන් එදිනෙදා ප්‍රශ්න වලින් මග ඇරලා ධර්ම මාර්ගයට හිත යොමු කරලා මනාව කුසල් දහම් තුල පිහිටලා සත්පුරුෂයන්ගේ ඇසුරෙන් සංසාරයෙන් එතර වෙන්න වාග්ය වාසනාව උදා කරගන්න. ආන්ගේ අවස්ථාව උදා කරගෙන මනුලෝට අපු කාර්ය අර්ථය සම්පූර්ණ කරගෙන මෙලවින් සමුගන්න ඔබට පුළුවන් නම් ඔබ ඔය ජීවිතයට හොඳ සාධාරණයක් කරලා මෙලවින් යන කෙනෙක්. සංසාරේ කුසල් වියදම් කරලා ලබාගත් ජීවිතයට සාධාරණයක් කරන කෙනෙක්. ඒ සාධාරණය මේ ලෝකේ බොහෝ දෙනාට කරන මහා සාධාරණයක් වෙනවා. මහත් වූ සාධාරණයක්. අන් ඒක නිසා මනාව සිල්වත් වෙලා මනාව ගුණ පුරාගෙන
ධර්මයේ තුල ජීවත් වෙමින් මේ දිගු සසරින් අත මිදෙන්න, සතර අපාය ආදී දුකින් අත මිදෙන්න කටයුතු කරන්න ඉඩකඩ ප්‍රස්තාව ලැබිච්ච මේ උතුම් බුද්ධාන්තරේ වහවහ ජීවිතයේ කුසලයෙන් පුරවලා මෙලවින් සමුගන්න මොහොතේ ලැබෙනකොට හරිම සතුටින්, හරිම ප්‍රීතියෙන් මෙලවින් සමුගන්න, මේ ලෝකේ අත්හරින්න, මීට වඩා හොඳ තැනක උපදින බවට පූර්ණ විශ්වාසය තහවුරු කරගන්න ගුණේ මත පිහිටලා, සිල් මත පිහිටලා එහෙම කටයුතු කරලා භයානක දුක්ඛිත සංසාරයෙන් එතර වෙන්න රත්නත්‍රය ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටමත් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අති භයංකාර දීර්ඝ සසර කවදා හරි නිමා කළ යුතුමයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පයින් යන කෙනාට යදුන දිගයි, නිදි මරන්නාට රාත්‍රිය දිගයි, බාලයට සසර දිගයි. සද්ධම්මං අවිජානතං, මනාව ධර්මයේ දැනගෙන, මනාව ධර්මයේ ප්‍රගුණ කරගෙන, ධර්මානු ධර්ම ප්‍රතිපත්තියේ යෙදিলা සංසාරي සුවපත් කරගන්න කටයුතු කරන්න. බාලයෙක් නොවි ප්‍රඥාවන්තයෙක් බවට පත් වෙන්නයි. එනම් හැබැයිම ප්‍රඥාවන්තයෙක් ඇටියට කුසල් අකුසල් මනාව අවබෝධ කරගෙන වටහාගෙන ජීවිතේ ගියත් කවදාවත් අකුසලයක නම් නිරත වෙන්නේ නැහැ කියන හැඟීමෙන් කටයුතු කරන්න, ආත්ම විශ්වාසයක් තුළ පිහිටලා කටයුතු කරන්න. මරණ මංචකයේ හරි සතුටින් මරණයට මුහුණ දෙන්න. හිස් අතින් නොයා මග වියදම් මනාව රැස් කරගෙන පොහොසතෙක් ඇටියට මෙලවින් සමුගන්න භාග්‍යතුන් වහන්සේගේ කරුණාවෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි, අද මේ උතුම් ධර්මදේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා අංක 51කින් ඒ රාසපාන පාර බාඳුරාගොඩ දිවුලපිටිය ලිපිනේ පදිංචි බන්දුල වික්‍රමසිංහ මහත්මයා, මංජුලා ජයසිංහ මහත්මිය, ආරාදී වික්‍රමසිංහ දියණිය ඇතුළු ජයසිංහ පවුලේ සියලු දූදරු මුණුබුරු මිනිබිරියන් විසින් සදැහැති දායකත්වයේ දරන ලද බව සිහිපත් කරලා තියෙනවා. උතුම් අරමුණ සිහිපත් කරලා තියෙනවා. ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාටම ඊටාම ඉක්මන් භවයකදී සැප සහිතවම නිර්වාණ අවබෝධය ලබා ගැනීම සඳහා මේ කුසල් හේතු වේවා. මංජුලා ජයසිංහ මහත්මියගේ පියාණන් වන මීට වසර 15කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ හෙන්රි පීටර් ජයසිංහ මහත්මයා සහ මෑණියන් වන මීට වසර 12කට පමණ පෙර අභාව ප්‍රාප්ත වූ නීතා හේමජිනා පතිරණ මහත්මියටත්, බන්දුල වික්‍රමසිංහ මහත්මයාගේ මියගේ පියාණන් වන W.A. ධර්මවර්ධන මහත්මයාට සහ මෑණියන් වන J.H. පොඩිහාමිනේ මහත්මිය ඇතුළු නමින් මිය පරලෝකීය සියලු ඥාති මිය පරලෝකීය පින් බලාපොරොත්තුවෙන් සිටින සියලුම සාංශාරික මව්පිය දූදරු නෑදෑ හිතමිත්‍රාදීන්ටත් ඉක්මන් භවයක උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා. මේ උතුම් ධර්මදේශනාව සිදු කළ දේශකයන්න් වහන්සේටත් ප්‍රාර්ථනා කරන බෝධියෙන් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධය ලබා ගැනීම සඳහාම මේ කුසල් හේතු වේවා කියලා ජයසිංහ පවුලේ පින්වත් පිරිස අපටත් සමගම පුණ්‍ය අනුමෝදනා කරලා තියෙනවා. ජයසිංහ පවුලේ පින්වත් පිරිස පුණ්‍ය අනුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහගත ප්‍රතිපදාවකින් සියලු දෙනාටම මහ නිවන වහවහ සාක්ෂාත් කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ ද්වේෂක්ඛයෝ නිබ්බානං